ආයුබෝවන් කියල පිළිගන්න අපේ සිංහලියෝ ට්‍රේඩිං චැනල් එකට මම පොඩි ඉන්ට්‍රකක් දෙන්න මේ චැනල් එක මොනාද කතා කරන්න බලාපොරොත්තුවෙන් අපි කියලා කොවිඩ් ටයිම් එකත් එක්ක කතාබහට ආවදයක් තම මේ ඔන්ලයින් මනි කියන එක ගැන ඒ හරහා මුදල් හොන්ඩ පුළුවන් තමයි ට්‍රේඩිං කියන්නේ අපේ රටට මේක අලුත් උනාට ගොට කාලකින්න තම මේ ට්‍රේඩිං වලින් ලෝක අනෙක් මිනිස්සු මුදල්ලු පැන් මේ වෙදි ලංකා ප්‍රචලිතම ක්‍රිප්ටසා බයින ට්‍රේඩිං වල්ට වගේම ෆොරෙක්ස් ට්‍රේඩිං කරන ගොඩ දෙනකුත් ලංකාවන්න හැබැයි නමුත් ට්‍රේඩිං වලින් සක්සෙස්න්න 100% අතර ප්‍රමාණයක් තම මොද හේතුව කියනවන මාකට ඇනලයිස් කරන්න දන්න වගේම ට්‍රේඩින් සයිකොලෝජි එක ගැන දන්න ට්‍රේඩ් එකකට හරියට එන්ටවෙන්ඩ දන්න ට්‍රේඩ් එකින් හරියට එක්සිට්වෙන්ඩ කාරණ අපේ කට ට්‍රේඩ් කරට දන්න ඒක හින්ද අපේ රටේ තියෙන මුදල් විශාල ප්‍රමාණයක් පිට රටවල්වලට යනවා තින් ඒ වගේ 100% අතර ප්‍රමාණත්තම ට්‍රේඩිං වලින් සක්සෙස්වෙන්න 90% විතරම ට්‍රේඩිං වලින් ලොස් තමා වෙන්න ඒක හින්ද අපි බලාපොරොත්තුවන අපේ චැනල් එකෙන් A to Z මේ චාර්ට් එකක් නිවැරදිව ඇනලයිස් කරන විදිහ ඒ වගේම ට්‍රේඩින් සයිකොලොජි එක ඒ වගේ විතරන්න මේ ට්‍රේඩ් එකකට එන්ට වෙන විදිහ ඉන්ඩිකේටස් ගැන ඒ විතරන්න මේ ට්‍රේඩිං සඳහා අවශ්‍ය සියලු දේවල් අපි මේ චැනල්ලගේ කියල දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක පළවෙනි පියවර ලෙස අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ට්‍රේඩිං සඳහා අත්‍යවශ්‍යම වෙන කැන්ඩ්ස්ටික් ගැන. එහෙනම් අද අපි කතා කරමු අපේ පළවෙනි එපිසෝඩ් එක. How to read candlestick. අපි මුලින්ම බලමු candlestick එකක් කියන්නේ මොකක්ද කියලා. Candlestick එකක් කියන්නේ a candlestick is a type of price chart used in technical analysis. ඒ කියන්නේ මොකක්ද? candlestick එකක් යනු technical analysis සඳහා භාවිතා කරන මිල ප්‍රස්ථාරයක්. මම මුලින්ම කියන්න මොකක්ද මේ price chart එකක් කියන්නේ කියලා. price chart එකක් කියන්නේ මෙහෙම x axis එකේ කාලය තියෙනවා y axis එකේ තියෙනවා මොකක් හරි coin එකක හෝ stock එකක මිල. එතකොට මේ කාලයත් එක්ක මිල කොහොමද උච්චාවචනය කියන්නේ මිල ඉහළ පහළ යන්න කොහොමද කියලා පෙන්눔 කරන chart එක තමයි මේ price chart එක කියන්නේ. එතකොට මේ price chart එකේ මිල කොහොමද ඉහළ පහළ ගියේ කියලා පෙන්නන ප්‍රස්ථාරයට තම අපි කැන්ස්ටික් එකක් කියල කැන් හිතන්ඩ පැයක්කෝ පැය දෙකක්කෝ මිනිත්තුවක්කෝ නැත්තන් දවසක්කෝ සතියක්කෝ මාසයක්කෝ අවුරුද්දක්කෝ ඒ කාලය ඇතුළද මිල වෙනස් වනේ කොහොමද කියල මේ ප්‍රයිස් චාට් එක පෙන්නන ග්‍රාෆ්කට තමා ප්‍රස්ථාරට තම කැන්ස්ටික් එකක් කියල කියන්න. එතකොට මේක අපි යොදාගන්න ටෙක්නිකල් ඇනලිසිස් සඳහා. එතකොට ඇයි අපි මේ කැන්ස්ටික් ඇනලිසිස් සඳහා යොදා ගන්න කැන්ස්ටික කැනලිසිස් සඳහා යොදාගන්න එකක් තම ඇකිවරේට් රිවර්සල් පොයින්ට් එකක් ගන්න පුල මාකට් එකක් අප යනවන ඒක ඩවුන් යනවද කියලා අපිට තීරණය කරන්න පුල මේ කැන්ස්ටික් වලින් ඒ වගේම තමා හොඳ එන්ට්‍රි පොයින්ට් එකක් තීරණය කරන්නත් මේ කැන්ස්ටික් එක අපිට වැදගත් යනවා ඒවගේම තමා සපෝට් රෙසිස්ටන්් වලදි වඩාත් නිවැරදි ප්‍රයිස් ඇක්ෂන් එකක් ගන්න පුළු ඒ ඇන සපෝට්ෝ රෙසිස්ටන් ලෙවල්ලකෙද මාකට් එක බ්‍රේකවට් එනවද නැත්ත මාකට් එක රිවර්සල් වනවාද කියලා හරි විදිහට අපිට ඩිසිෂන් එකක් ගණ්ඩ පුලන් මේ කැන්ස්ටික් වලි එතකොට මේ කැන්ස්ටික් හවාගත්ත කොයිකාන්න මේ කැන්ස්ටික් එක හවාගත්තේ 18 වෙනි සතවර්ෂය හොම්ම කියන ජපන් ජාතික සහල් වෙළඳ එතකොට මේක අතීතය ජපානය සහල් වෙළඳුම් භාවිතා කරපු දැත්තම මේ කැන්ස්ටික් චාර්ට්ස් කියලා කියන්නේ එතකොට මම ඊළඟට කතා කරන්න කැන්ස්ටික් එක කොහොමද අපි හරියට රීඩ් කරන්න කියලා එතකොට කැන්ස්ටික් එක කොටස් කිහිපයක් තියෙනවා එකක් තමා මේ බොඩි එක මෙන්න මේ කොළ පාටින් තියෙන බොඩි එක නැත්තම් මේ රතු පාටින් තියෙන බොඩි එක මේ කොළ පාටින් තියෙන එකට අපි කියනවා බුලිෂ් කැන්ඩල් කියලා දැන් බුලිෂ් කැන්ඩල් ස්ටික් බුලිෂ් කැන්ඩල් ස්ටික් කියලා කියනවා එතකොට මේ රතු පාටින් තියෙනකට අපි කියනවා බෙයාරිස් කැන්ඩල් ස්ටික් කියලා බෙයාරිස් කැන්ඩල් ස්ටික් කියලා එතකොට බුලිෂ් හෝ බෙයාරිස් ඕන කැන්ඩල් එකක තියෙන දේ තමයි මේ බොඩි එක මේ කොළ පාටේ හොඳට පේන්න තියෙන බොඩි එක රතු පාටේ හොඳට පේන්න තියෙන බොඩි එක ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා පොඩි ප්‍රයිස් එකේ උඩින් ඉරි කැලි දෙක සහ යටින් ඉරි කැලි දෙක මේවා හඳුන්වන අපි අපර් ෂැඩෝ ලෝවර් ෂැඩෝ හෝ නැත්නම් මේවට අපි පොදුවේ වීක් කියලා කියන්න පුළුවන් එතකොට මේකේ තියෙනවා මේ ඕපන් කියලා එකක් තියෙනවා ක්ලෝස් කියලා තියෙනවා හයි කියලා තියෙනවා ලෝ කියලා තියෙනවා අපි බලමු මේ මොකද්ද මේ ටිකෙන් කියන්නේ කියලා
මේ ඕපන් කියලා කියන්නේ යම් කිසි එකැනෙ එම කාල සීමාවේ මිල ආරම්භය. හිතන්ඩ දැන් වෙලාව දවල් 12යි කියලා. එතකොට දවල් 12ට හිතන්න මෙතන තියෙන්නේ හාල් කිලෝ එකක් කියලා. දවල් 12ට හාල් කිලෝ එකක මිල රුපියල් 100යි. එතකොට මේ ක්ලෝස් කියන්නේ මොකද්ද? එම කාල සීමාවේ මිල අවසන්. අපි හිතන්න පැයක් ගත්ත කිමුකෝ. පැයක කාලයක් ගියා කියලා. එතකොට එක වෙද්දි හාල් කිලෝ එකක මිල. එතකොට ඒක වෙන්න පුළුවන් රුපියල් 110ක් වෙන්න පුළුවන්. එතකොට මෙතනින් ආරම්භ එම කාල සීමාව මිල ආරම්භය එම කාල සීමාවේ මිල අවසාන. ඒ කියන්නේ මේ පැයක් ඇතුළත හාල් කිලෝ එකක මිලේ වෙනස තමයි මෙන්න මෙතනින් පෙන්වන්නේ. එතකොට මෙතන වෙනස පෙන්නනවා රුපියල් 10ක වෙනස. මොකද දවල් 12ට පටන් ගත්තේ රුපියල් 100. හැබැයි දවල් 1 වෙද්දි මේක රුපියල් 110 වෙලා පෙන්නනවා. එතකොට මොනවද මේ හයි සහ ලෝ කියලා කියන්නේ? හයි කියලා කියන්නේ එම කාල සීමාවේ ගිය මිල උපරිමය. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතන අපි කිව්වා පැයක කාලයක් අපි කාල සීමාවට ගත්තේ. එතකොට 12 ඉඳන් 1 වෙනකන් ගිය හාල් කිලෝ එකක මිල උපරිමය. අපි ගමු මෙතන උපරිමය තමයි රුපියල් 120ක්. එතකොට ඒ පැය ඇතුළත හාල් කිලෝ එකක මිල ගිය උපරිම මිල රුපියල් 120යි. හැබැයි ඒක ක්ලෝස් වෙලා තියෙන පැය අවසානයේදී රුපියල් 110යි. හිතන්න සමහර වෙලාවට 12:45ට හෝ 12:50ට විතර මේකේ මිල රුපියල් 120ට යන්න ඇති. හැබැයි මේක එක වෙද්දින් හතර වෙලා තියෙන රුපියල් 110යි. එතකොට ඕපන් කියන්නේ මිල ආරම්භය, ක්ලෝස් කියන්නේ මිල අවසානය, හයි කියන්නේ ඒ පැය ඇතුළත ගිය උපරිම මිල. අපි ගත්තොත් ලෝ කියනවාද එම කාල සීමාවේ ගිය මිල අවමය. ඒ කියන්නේ මේ පැය ඇතුළත මේ හාල් කිලෝ එකක මිල ගිය අවම මිල. අපි හිතමු රුපියල් 90යි කියලා. එතකොට පැයක් ඇතුළත හිතන්න 12:05ට හෝ 12:02ට හෝ 12:10ට 12:15ට යම්කිසි වෙලාවක ඒ පැය ඇතුළත අපි ගණනය කරන පැය ඇතුළත ඒ හාල් කිලෝ එකේ මිල ගිය අවමය තමයි රුපියල් 90 කියලා කියන්නේ. එතකොට මේ කැන්ස්ටික් එකක මේ බොඩි එකෙන් පෙන්නන්නේ ඒ යම්කිසි කාලේ පැය ඇතුළත පැය පටන් ගන්න ඇතුළත ඒ ආරම්භයේදී තිබ්බ ප්‍රයිස් එක තමයි මේ ඕපන් කියලා කියන්නේ. එතකොට ක්ලෝස් කියන්නේ ඒ පැය අවසානයේදී තියෙන මොකක්ද? අවසානයේ තියෙන ප්‍රයිස් එක තමයි. එතකොට හයි කියන්නේ ඒ අපි ගණනය කරන පැය ඇතුළත මිල ගිය ඉහළම මිල. එතකොට ලෝ කියන්නේ අපි ගණනය කරන කාල සීමාව ඇතුළත මිල ගිය අවමය. එතකොට මේක අපිට පැයක් ගන්න පුළුවන්. හිතන්න අපි මේක විනාඩියක් ගත්ත කියලා. විනාඩියක් ගත්තොත් 12ට හාල් කිලෝ එකක ආරම්භය තමයි රුපියල් කීයද? 100. හැබැයි 12:01 වෙද්දි මේක ක්ලෝස් වෙන්නේ රුපියල් 110යි. හැබැයි 12ත් එකත් අතර ගිය උපරිම මිල තමයි හයි කියන්නේ ඒක රුපියල් 120 රුපියල් 110ක් කීයක් හරි වෙන්න පුළුවන්. එතකොට 12ත් එකත් අතර මේ හාල් කිලෝ එකක ගිය අවම මිල තමයි මේ ලෝ කියලා එකෙන් පෙන්නන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ බෙයාරිෂ් කැන්ඩල් එකකත් අපිට පෙන්නුම් කරන්න. මෙතන තියෙන ඕපන් එක දැන් බුලිස් කැන්ඩල් එකක නම් ඕපන් එක මොකද්ද? බුලිස් කියන්නේ මොකද්ද? අප් වෙනවා කියන එකනේ. බෙයාරිෂ් කියන්නේ මොකද්ද? ඩවුන් වෙනවා කියලා කියන්නේ. එතකොට බුලිස් කැන්ඩල් එකක් නම් ආරම්භක ඒ කියන්නේ අප් වෙන එකක් නම් ආරම්භක මිලට වඩා අවසාන මිල වැඩි විය යුතුයි. ඒකයි මේ ආරම්භක මිල අඩු ගාණක් වෙලා අවසාන මිල වැඩි ගාණක් වුණා. හැබැයි බෙයාරිස් කැන්ඩල් එකක කතන්දර ඔය වගේම තමයි. හැබැයි ඒකේ ආරම්භක මිල වැඩි අවසාන මිලට වඩා. හිතන්න 12ට හාල් කිලෝ එකක මිල කීයද? රුපියල් 100යි. හැබැයි ඒක අවසාන වෙන්නේ එක වෙදී පැය ඇතුළත මේක අවසන්. නැත්නම් හිතන්න විනාඩි ඇතුළත මේක අවසාන වෙන්නේ රුපියල් 90. එතකොට හයි ලෝ කියන්නේ අර වගේම තමයි. ඒ පැය ඇතුළත ගිය උපරිම මිල තමයි හයි කියන්නේ. ඒ වගේම තමයි එම කාල සීමාව තුළ ඒ කියන්නේ පැය තුල ගිය
අවම මිල තමා මේ ලෝ කියලා සඳහන් කරන්නේ. එතකොට ඔය කැන්ස්ටික් එක අපි දැනගන්න ඕන ප්‍රධාන කාරණා ටික තමයි ඔය ටික. මේකේ බොඩි එකක් තියෙනවා, ෂැඩෝ තියෙනවා. ඒක උඩින් හැදෙනවා නම් අපර් ෂැඩෝ, යටින් හැදෙනවා ලෝ ෂැඩෝ. අපිට ඒක වීක් කියලා හඳුන්වන්නත් පුළුවන්. එතකොට අනිත් එක තමයි මේ කැන්ස්ටික් එක ඕපන් එක ගැන දැනන් ඉන්න ඕන, ක්ලෝස් එක ගැන දැනන් ඉන්න ඕන, හයි කියන එක ගැන දැනන් ඉන්න ඕන, ලෝ කියන එක දැනන් ඉන්න ඕන. එතකොට මේ කැන්ස්ටික් ටයිප්ස් කිහිපයක් තියෙනවා. මේ කැන්ස්ටික් එක කැඩෙන්නේ මෙන්න මේ විදිහටම නෙමෙයි. යම් කිසි ටයිප්ස් කිහිපයක් තියෙනවා. අපි ඊළඟට කතා කරමු මොනවද ඒ ටයිප්ස් කියලා. කැන්ස්ටික් ටයිප්ස් අපිට හම්බෙනවා ස්ටෑන්ඩඩ් ලයින්, ඩොජිස් හම්බෙනවා, මැරබෝසු හම්බෙනවා, ස්පිනින් টොප් හම්බෙනවා, හැමර්, අම්බ්‍රෙල්ලා, හැංගින් මෑන් හම්බෙනවා, ඉන්වර්ටඩ් හැමර් හම්බෙනවා, ෂූටින් ස්ටාර් හම්බෙනවා. එතකොට අපි කතා කරමු මේ එකින් එක කොහොමද මේ කැන්ස් හඳුනගන්න කියලා. අපි මුලින්ම කතා කරමු ස්ටෑන්ඩඩ් ලයින් ගැන. මේ ස්ටෑන්ඩඩ් ලයින් ගැන ගොඩාක් කතා කරන්න දෙයක් නෑ. අර සාමාන්‍ය විදිහමයි හොඳ බොඩි දෙකක් තියෙන මේ බුලිෂ් එක, මේ තියෙන බෙයාරිෂ් එක, මේ දෙකේම හොඳ ස්ට්‍රෝං බොඩි දෙකක් තියෙන, ස්ට්‍රෝං බොඩි දෙකක් තියෙනවා. ඒ වගේම තමා අපර් ෂැඩෝ නැත්තම් වී, ලෝවර් ෂැඩෝ මේක අපර් ෂැඩෝ නැත්තම් වී දෙපැත්තම තියෙනවා. එතකොට මේකෙත් ඕපන් ප්‍රයිස් එක තියෙනවා, ක්ලෝස් ප්‍රයිස් එක තියෙනවා, හයිස් ප්‍රයිස් එක තියෙනවා, ලෝවස් ප්‍රයිස් එක තියෙනවා. එතකොට බෙයාරිස් කැන්ඩල් එකෙත් ඒ විදිහටම තියෙනවා. ඉතින් අපි කලින් කතා කරපු එකම වගේ තමයි මේ ස්ටෑන්ඩඩ් ලයින් කියන්නේ. හොඳ බොඩි දෙකක් තියෙනවා, සාමාන්‍ය දිග ඇති අපර් ෂැඩෝ එකක් හෝ ලෝවර් ෂැඩෝ එකක් තියෙනවා. අපි ඊළඟ එක කතා කරන්නේ. මේක හරිම වැදගත් දෙයක් මේ ඩොජිස් කියන්නේ. මේ මාකට් එකක අපිට එන්ට්‍රි පොයින්ට් එකක් ගන්න, එක්සිට් වෙන්න, නැත්නම් මාකට් එක හොඳට ඇනලයිස් කරලා මේ වෙලාවේ මාකට් එක රිවර්සල්ද වෙන්න, නැත්නම් අප්ද යන්න, නැත්නම් ඩවුන්ද යන්න කියලා මේ තීරණය කරන්න පුළුවන් කැන්ස්ටික් ජාතිය තමයි මේ ඩොජිස් කියලා කියන්නේ. එතකොට මේ ඩොජිස් කිහිපයක් තියෙනවා. නියුට්‍රල් ඩොජි කියලා තියෙනවා, ලොන්ග් ලෙච් ඩොජි කියලා තියෙනවා, රෙවර්ස්ටෝන් ඩොජි කියලා තියෙනවා, ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි කියලා තියෙනවා, ෆෝර් ප්‍රයිස් ඩොජි කියලා තියෙනවා. මම මුලින්ම කතා කරන්නම් මේ නියුට්‍රල් ඩොජි කියන්නේ මොකක්ද කියලා. මේ ඩොජි එක කියන්නේ මේක දැන් ඔයගොල්ලන්ට පේනවා අර වගේ මෙහෙම බොඩි එකක් නැහැ. මේ වගේ ස්ට්‍රෝං බොඩි එකක් නැහැ. ඒ කියන්නේ ඕපන් ප්‍රයිස් එකකුයි ක්ලෝස් ප්‍රයිස් එකකුයි දෙකක් නැහැ. හැබැයි අපිට පේනවා වීක් දෙකක් නැත්නම් ෂැඩෝස් දෙකක් තියෙනවා කියලා පේනවා. එතකොට මොකද්ද මේ ඩොජි එකක් කියලා කියන්නේ? මේ ඩොජි එක කියලා කියන්නේ ප්‍රයිස් එක හිතන්නකෝ 12 දී රුපියල් 100 කියලා. එතකොට අපි සලකන කාලේ පැයක් නම් පැය අවසානයේදී මේක අවසන්ගෙන මිලත් රුපියල් 100යි. ඒ කියන්නේ මේ ඩොජි එකක ආරම්භක ප්‍රයිස් එකෙන් තමා ඕපන් ප්‍රයිස් එකෙන්ම තමා ක්ලෝස් ප්‍රයිස් එකත් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඕපන් ප්‍රයිස් එකේමයි ක්ලෝස් ප්‍රයිස් එකක් තියෙන්නේ. හිතන්න 12ට සහල් කිලෝ එක රුපියල් කීයද 100යි. එක වෙද්දී ඒ අවසාන වෙද්දී ඒ පැය ඇතුළත හාල් කිලෝ එකක මිල රුපියල් 100යි. නමුත් මේක අපිට ෂැඩෝස් දැක ගන්න පුළුවන් වෙනවා. ෂැඩෝස් තියෙනවා. ඒ කියන්නේ මේක පැය ඇතුළත ඕපන් ප්‍රයිස් එකේම ක්ලෝස් ප්‍රයිස් එක සිද්ධ වුණාට මේකේ අපිට දැක ගන්න පුළුවන් හයි ප්‍රයිස් එකක් සහ ලෝවර් ප්‍රයිස් එකක් දැක ගන්න පුළුවන් නියුට්‍රල් මේ ඩොජි එකක. ඒ කියන්නේ හිතන්න 12ත් එකත් අතර ඒ පැය කාල ඇතුළත සහල් කිලෝ එකක මිල රුපියල් 105ට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ලෝවර් ප්‍රයිස් එක ගත්තොත් රුපියල් 95ට ගිහිල්ලා තියෙන්න පුළුවන්. හැබැයි හයස්ට් ප්‍රයිස් එකට ගිහිල්ලත් ලෝවර් ප්‍රයිස් එකට ගිහිල්ලත් ඕපන් ප්‍රයිස් එකේම තමයි මේ ක්ලෝස් ප්‍රයිස් එක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආරම්භක මිලේම තමයි අවසාන මිලත් සඳහන් වෙන්නේ. එතකොට පැය ඇතුළත මිල වෙනස් වෙලා තියෙනවා. උපරිම ප්‍රයිස් එකකට ගිහිල්ලා තියෙනවා, අවම ප්‍රයිස් එකකට ගිහිල්ලා තියෙනවා. හැබැයි ආරම්භක මිලේම තමයි නතර වෙලා තියෙන්නේ. හරි. අපි දැන් කතා කරමු ලොන්ග් ලෙච් ඩොජි කියන්නේ මොකක්ද කියලා. අර වගේම තමයි ඕපන් ප්‍රයිස් එකේම තමයි මේ ඕපන් ප්‍රයිස් එකේම තමයි ක්ලෝස් ප්‍රයිස් එකත් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේකේ ෂැඩෝස්
නියුට්‍රල් ඩොජි එකට වඩා ගොඩාක් දිගයි. හිතන්න දවල් 12ට මේක ප්‍රයිස් එක රුපියල් 100යි. එතකොට මේක අවසාන වෙලා තියෙන කීයද? ඒත් අවසාන වෙලා තියෙන රුපියල් 100ක්ම තමයි. ඒ පැය ඇතුළත. හැබැයි ඒ පැය ඇතුළත ඒ කාල සීමාව ඇතුළත මේක ප්‍රයිස් එක ගොඩාක් අප් වෙලා තියෙන. හිතන්න රුපියල් 200ට 300ට ගිහිල්ලා තියෙනවා. අවම ප්‍රයිස් එක රුපියල් 60ට 50ට ගිහිල්ලා තියෙනවා. එතකොට ප්‍රයිස් එක වේරි වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඒ පැය ඇතුළත ප්‍රයිස් එක රුපියල් 100 පටන් ගන්න තිබ්බ ප්‍රයිස් එක මේ පැය ඇතුළත රුපියල් 250ටත් ගිහිල්ලා 300ටත් විතර ගිහිල්ලා හැබැයි රුපියල් 50ටත් ගිහිල්ලා තියෙනවා. හැබැයි කොහොම වුණත් අවසානයේදී මේ ආරම්භක ප්‍රයිස් එකෙන්ම තමයි මිල අවසාන වෙලා තියෙන්නේ. අන්න ඒකයි මේ ඩොජි වල බොඩි එකක් අපිට දැක ගන්න හම්බෙන්නේ නැත්තේ. දැන් අපි ස්ටෑන්ඩඩ් ලයින් ගත්තොත් අපිට හොඳට බොඩි එකක් පේනවනේ. ඇයි? ඒක ඕපන් ප්‍රයිස් එක එකගේ, ක්ලෝස් ප්‍රයිස් එක එකගේ. හැබැයි මේ ඩොජි වල ඕපන් ප්‍රයිස් එකේම තමයි ක්ලෝස් ප්‍රයිස් එකක් තියෙන්නේ. හරි. අපි දැන් කියන් ග්‍රැවස්ටෝන් ඩොජි කියන්නේ මොකක්ද කියලා. ග්‍රැවස්ටෝන් ඩොජි එකක් කියන්නේ මෙතන ඕපන් ප්‍රයිස් එකේම තමයි ක්ලෝස් ප්‍රයිස් එක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේක අපිට දැක ගන්න පුළුවන් මොකද්ද? අපර් ෂැඩෝ එකක් විතරයි. අපර් ෂැඩෝ එකක් විතරයි. එතකොට මේ යම්කිසි අපි සලකන පැය හෝ විනාඩිය හෝ සතියේ කාල සීමාව තුල මේ ප්‍රයිස් එක ආරම්භක ප්‍රයිස් එකේ ඉඳලා highest price එකට high price එකට ගිහිල්ලා ඒක නතර වෙලා තියෙන close price එකේ මේකේ මේ අවම මිලකට ගිහිල්ලා නැහැ. මේක ගිහිල්ලා තියෙන්නේ උපරිම මිලකට විතරයි. හිතන්න සහල් කිලෝ එකක් 12ට රුපියල් 100යි. අපි එකට ගත්තොත් ඒත් අවසාන වෙලා තියෙන රුපියල් 100යි. හැබැයි ඒ කාල සීමාව තුලදී මෙන්න මේ සහල් කිලෝ එකක මිල රුපියල් 150ට 200ට ගිහිල්ලා තියෙනවා. හැබැයි රුපියල් 100ට වඩා අඩු මුදලකට ගිහිල්ලා නැහැ. කෙන පටන් ගත්ත මිලට වඩා අඩු මුදලකට මේක ගිහිල්ලා නැහැ. අන්න ඒකයි මේකේ ලෝව ෂැඩෝ එකක්, ලෝව වික් එකක් අපිට දැක ගන්න හම්බෙන්නේ නැත්තේ. එතකොට අපි දැන් කතා කරන්නේ නියුට්‍රල් ඩොජි, ලොන්ග් රේන්ජ් ඩොජි, ග්‍රැවස්ටෝන් ඩොජි. හරි, ඊළඟට යන ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි. මේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකේදී අපිට දැක ගන්න පුළුවන් ලෝව ෂැඩෝ එකක් විතරයි. ඒකෙදී අපිට අපර් ෂැඩෝ එකක් දැක ගන්න බෑ. එතකොට මේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි කියන එකත් මම විස්තර කරන්න. මෙතනදී ඕපන් ප්‍රයිස් එක වෙනවා. එතනම තමයි ක්ලෝස් ප්‍රයිස් එක වෙන්නේ. එතකොට ඒ අපි සලකන කාල සීමාව ඇතුළත මේකේ හයි ප්‍රයිස් එකකට ගිහිල්ලා නැහැ. හැබැයි මේකේ ලෝවස් ප්‍රයිස් එකකට ගිහිල්ලා තියෙනවා. අපි හිතමු මේ ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි ගැන විස්තර කරනවා නම් දවල් 12ට හාල් කිලෝ එකක මිල රුපියල් 100යි. අපි සලකන පැය ඇතුළත මේක ගිහිල්ලා දෙනවා රුපියල් 50ට. නැත්නම් රුපියල් 60ට ගිහිල්ලා කොහොම හරි ඒ කාල සීමාව ඉවරදී පැය ඉවර වෙද්දී නැවතත් ආරම්භක ප්‍රයිස් එකෙන් ඇවිල්ලා නතර වෙලා තියෙනවා. හැබැයි අපි සලකන පැය තුලදී මේක රුපියල් 110, 105, 100 හෝ ඒ වගේ වැඩි ගානකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ආරම්භක ප්‍රයිස් එකට වඩා වැඩි ප්‍රයිස් එකකට මෙන්න මේ මාකට් එක මූව් වෙලා නැහැ. එතකොට අන්න ඒක ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකකදී අපර් ෂැඩෝ එකක් නැත්තේ ලෝවර් ෂැඩෝ එකක් තියෙන්නේ. හරි. අපි කතා කරමු මේ ඩොජිස් වල අවසාන එක 4 ප්‍රයිස් ඩොජි. මේ 4 ප්‍රයිස් ඩොජි කියන්නේ අපි සලකන කාල සීමාව තුල ඕපන් ප්‍රයිස් එකයි ක්ලෝස් ප්‍රයිස් එකයි එකම ස්ථානයේ තියෙන. ඒ කියන්නේ ඒ සලකන පැය ඇතුළතම හිතන්න 12 ඉඳන් අපි 1 වෙනකන් සලකන පැය ඇතුළතම මේ ප්‍රයිස් එක අප් ප්‍රයිස් එකකට යන්නෙත් නෑ, ඩවුන් ප්‍රයිස් එකකට යන්නෙත් නෑ. රුපියල් 100 ඒ විදිහටම ඒ පැය ඇතුළත තිබිලා ක්ලෝස් වෙනවා. එතකොට මේකේ මේකේ ෂැඩෝස් නැත්තේ හයි ප්‍රයිස් එකකුත් නෑ, ලෝ ප්‍රයිස් එකකුත් නෑ. දවල් 12ට රුපියල් 100න් හාල් කිලෝ එකක් පටන් ගත්තා නම් දවල් 1 වෙද්දි රුපියල් 100යි. එතකොට 12 එක ගත්තත් රුපියල් 100, 12 2, 12 5, 12 10 මේ පැය ඇතුළත හැම තප්පර හැම මිනිත්තුවක් පහසාම මේකේ ප්‍රයිස් එක රුපියල් 100යි. ඒ කියන්නේ ඕපන් ප්‍රයිස් එකේම තියෙනවා. ආයේ කොහාටවත් අප් ඩවුන් නැත්නම් ඒ පැය ඉවර වෙනකම් ඒ ප්‍රයිස් එකේ තිබිලා ක්ලෝස් වෙනවා. ඉතින් ඕක තමයි ඩොජිස් ගැන කියන්න තියෙන්නේ. මේ ඩොජිස් කියන්නේ මේ මාකට් එකක් ඇනලයිස් කරද්දි අපිට අත්‍යවශ්‍යම වෙන කැන්ස්ටික් ජාතියක් තමයි මේ ඩොජිස් කියලා කියන්නේ. හරි. අපි ඊළඟට යන් මැරබෝසු
කැන්ඩල් ගැන. අපි මැරබෝසු කැන්ඩල් ගන්නවා නම් මේකත් අපිට මාකට් ඇනලයිස් කරද්දි මාකට් එකේ අප්ද යන්න ඩවුන්ද යන්න කියලා ඇනලයිස් කරන්න හොඳ තීරණයක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ මැරබෝසු කැන්ඩල් කියන්නේ. මේ මැරබෝසු කැන්ඩල් එකක මේක තියෙන තනිකර ස්ට්‍රෝං බොඩි එකක් පමණයි. අපි මැරබෝසු එක ගත්තොත් මේක අපර් ෂැඩෝ හෝ ලෝවර් ෂැඩෝ හැදෙන්නේ නැහැ. එතකොට මේ අපි ගත්තොත් මැරබෝසු කැන්ඩල් එකක ඕපන් ප්‍රයිස් එකේ ඉඳන් අවසාන ප්‍රයිස් එක ක්ලෝස් ප්‍රයිස් එක දක්වා මේක වේරි වෙනවා. එතකොට මේකේ හොඳ ස්ට්‍රෝං බොඩි අපි හිතමු දවල් 12ට හාල් කිලෝ එකක් රුපියල් 100න් පටන් ගන්න. හැබැයි මේක ක්ලෝස් වෙන්න රුපියල් 200. එතකොට හොඳ ස්ට්‍රෝං බොඩි එකක් තියෙනවා. ඉතින් මේකේ අවම මිලක් සහ උපරිම මිලක් නැහැ. දැන් මෙතන දවල් 12ට රුපියල් 100න් පටන් ගත්තාම මෙන්න මෙහෙම වැඩි වේගෙන ඇවිල්ලා දවල් 1 වෙද්දී රුපියල් 200න් නතර වෙනවා. එතකොට මේකේ ඒ කාල සීමාව ඇතුළත ගිය උපරිම මිලක් නැහැ, අවම මිලක් නැහැ. අවම මිලම තමයි මේ ඕපන් එක රුපියල් 100. උපරිම මිල තමයි මේ පැය ඇතුළත ගිය රුපියල් 200. එතකොට ඒ උපරිම මිලෙන් තමයි මේ කැන්ඩල් එක අවසාන වෙලා තියෙන්නේ. දැන් අපි නෝමල් කැන්ඩල් එකක් ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. මෙතන ඕපන් ප්‍රයිස් එක, මෙතන ක්ලෝස් ප්‍රයිස් එක. එතකොට මේ ප්‍රයිස් එක මෙතනින් ඕපන් වෙලා මෙහෙම උපරිම මිලකට ගිහිල්ලා නැවත ඩවුන් ඇවිල්ලා ක්ලෝස් වෙනවා. ස්ටෑන්ඩඩ් මේ ලයින් එක වගේ කැන්ස් වල. හැබැයි මැරබෝසු කැන්ඩල් වල මෙන්න මෙතනින් ඕපන් වුණාට පස්සේ මේක කෙලින්ම ගිහිල්ලා නතර වෙන්නේ උපරිම මිලේ. ආයේ මේක පල්ලෙහාට ඇවිල්ලවත් එහෙම ක්ලෝස් වෙන්නේ නැහැ. පටන් ගත්ත තැන ඉඳන් මිල වැඩි වෙගෙන ගිහිල්ලා දවල් 1 වෙද්දි හරියටම ක්ලෝස් වෙනවා. ඒකෙදි ගිය උපරිම මිල තමයි රුපියල් 200 කියන්නේ. එතකොට ඒක අපහු ඩවුන් වෙන්නේ නැති හින්දා අපිට ෂැඩෝ එකක් දැක ගන්න බෑ. ඉතින් මේ මැරබෝසු කැන්ඩල් එක මෙහෙම හොඳ බුලිෂ් කැන්ඩල් මැරබෝසු එකක් හැදෙනවා කියන්නේ මේ වගේ හොඳ මැරබෝසු කැන්ඩල් එකක් හැදෙනවා කියලා කියන්නේ එතනින් අපිට තේරෙනවා මේ අවස්ථාවේදී හොඳ මොකද්ද බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. මොකද මේ බුලිෂ් කැන්ඩල් එකකින් පෙන්වන්නේ බයස් ලගේ මේ අවස්ථාවේදී මාකට් එකේ තත්ත්වය බයස් ලගේ පවර් එක තමයි මේ බුලිෂ් කැන්ඩල් එකකින් පෙන්වන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපිට තේරෙන මේ වගේ මැරබෝසු කැන්ඩල් එකක් හැදෙනවා කියන්නේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඒ අවස්ථාවේදී මොකක් හරි ස්ටොක් එකකට හෝ මොකක් හරි පොයින්ට් එකකට හොඳ මිලදී ගැනීමක් ලබා ගැනීමක් මේ අවස්ථාවේදී තියෙනවා කියලා. හරි. අපි කතා කරමු බෙයාරිස් මැරබෝසු එකක් ගැන. එතකොට බෙයාරිස් මැරබෝසු එකකත් අර වගේම තමයි ඕපන් ප්‍රයිස් එකෙන් පටන් ගත්තට පස්සේ මේ මාකට් එක එන්න අඩු වෙලා ක්ලෝස් වෙන්නේ ලෝවස් ප්‍රයිස් එකේමයි. එතකොට වෙනම අපිට ලෝ ප්‍රයිස් එකකුයි ක්ලෝස් ප්‍රයිස් එකකුයි කියලා දෙයක් නැහැ. මේ මාකට් එක එන්න මිල අඩු වෙලා, ඒ කියන්නේ දවල් 12ට රුපියල් 100 තිබ්බ හාල් කිලෝ එක එන්න අඩු වෙලා රුපියල් 50ට වගේ ඇවිල්ලා. එතකොට මේ ක්ලෝස් වෙන ප්‍රයිස් එකම තමයි මෙයාගේ ලෝ ප්‍රයිස් එක කියලා කියන්නේ. එතකොට මෙයාගෙත් අපිට අපර් ෂැඩෝ, ලෝවර් ෂැඩෝ දැක ගන්න හම්බ වෙන්නේ නැත්ත. එතකොට මේකෙන් අපිට පෙන්නන දෙයක් තමයි මේ රතු පාට බෙයාරිස් කැන්ඩල් එකකින්. දැන් බෙයාරිස් කැන්ඩල් එකක් කියන්නේ සෙලර්ස් ලගේ පවර්. ඉතින් අපිට මේ වගේ කැන්ඩල් එකක් හැදුනහම අපිට පොඩ්ඩක් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ලොකු මාකට් ඇනලයිස් ඕන. නමුත් අපිට දල අදහසක් ගන්න පුළුවන් මේ අවස්ථාවේදී හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන. ඒ කියන්නේ කොටස් හෝ මොන හරි කොයින් මේ අවස්ථාවේදී විකිනනවා කියලා අපිට මේ අවස්ථාවේදී දැක ගන්න පුළුවන් වෙනවා. මේ වගේ හොඳ මැරබෝසු කැන්ඩල් එකක් හැදෙද්දි. එතකොට මෙතන ඕපන් ප්‍රයිස් එකෙන් පටන් ගත්තා මේකෙන් එන්න ප්‍රයිස් එක අඩු වෙලා විකිනලා ඒ කාල සීමාව ඇතුළත යන ලෝව ප්‍රයිස් එකෙම තමයි මේක ක්ලෝස් වෙන්නේ. ඒක අපිට මෙහෙම උඩින් හෝ යටින් ෂැඩෝස් දැක ගන්න හම්බෙන්නේ නැති වෙන්නේ. ඒක ඕක තමයි ප්‍රධාන වශයෙන්ම මැරබෝසු කැන්ඩල් කියලා හඳුන්වන්නේ. හැබැයි හිතන්න මෙන්න මේ වගේ කැන්ඩල්. දැන් හොඳ මැරබෝසු කැන්ඩල් එකක් තියෙනවා. මේ වගේ හොඳ මේක හිතන්න කොළ පාට මැරබෝසු කැන්ඩල් එකක්. මේක චූටි අපර් ෂැඩෝ එකක් හෝ නැත්තම් මේ මැරබෝසු කැන්ඩල් එකක් මේ කොළ පාට බුලිෂ් මැරබෝසු කැන්ඩල් එකක් මේකේ ලෝවර් ෂැඩෝ එකක් විතර.
පොඩි අප ෂැඩෝ එකක් හෝ මැරබෝසු කැන්ඩල් එක හිතන්නම පොඩි අප ෂැඩෝ එකක් හෝ නැත්නම් පොඩි එකක් අනිත් එක මොකද්ද ලෝව ෂැඩෝ එකක් තියෙනවනම් ඒක අපි කියනවා බෙයාරිෂ් මැරබෝසු කැන්ඩල් එක. මේක අපි කියන්නේ ෆුලි මැරබෝසු කැන්ඩල් එක. අරක ඒකත් මැරබෝසුම තමයි. හැබැයි චූටි පොඩි නිකන් අර නිකන් මිලිමීටර එක වගේ පොඩි අප ෂැඩෝ එකක් හෝ ලෝව ෂැඩෝ එකක් තිබ්බොත් අපි ඒකට කියනවා බෙයාරිස් මැරබෝසු එකක් කියලා. එතකොට හිතන්න මේ වගේ මැරබෝසු කැන්ඩල් දෙකක් තියෙනවා. මේක බුලිස් මට වැරදුනා. මෙතන බුලිස් මැරබෝසු මේක හඳුන්වන්නේ ෆුලි මැරබෝසු කියලා. මේ කැන්ඩල් දෙකම මේ වගේ පොඩි අප ෂැඩෝ එකක් හෝ පොඩි ලෝව ෂැඩෝ එකක් තිබ්බොත් මේක හඳුන්වන්නේ බුලිස් මැරබෝසු කියලා. හිතන්න බෙයාරිස් මැරබෝසු දෙකක් තියෙනවා. මේක හිතන්න මේ රතු පාට බෙයාරිස් මැරබෝසු දෙකක් තියෙනවා. පොඩි අප ෂැඩෝ එකක් හෝ පොඩි ලෝව ෂැඩෝ එකක් තියෙනවනම් අපි මේව හඳුන්වනවා බෙයාරිස් මැරබෝසු කියලා. ඉතින් මේවත් මැරබෝසුම තමයි. අපිට ඒකනොත් අපිට මාකට් එකේදී හිතා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී හොඳ බයින් ප්‍රෙෂර් එකක්ද සෙලින් ප්‍රෙෂර් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපිට මාකට් එක ඇනලයිස් කරද්දී මේ සම්පූර්ණ ෆුලි මැරබෝසුම අපිට හැම වෙලේම බලාපොරොත්තු වෙන්න බෑ. ෆුලි මැරබෝසුම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අවුන මාකට් එකේදී මැරබෝසු කැන්ඩල් එකක අප ෂැඩෝ එකක් හෝ ලෝව ෂැඩෝ එකක් තියෙන බෙයාරිස් මැරබෝසු එකක් හෝ බුලිස් මැරබෝසු එකක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් කෝක තිබ්බත් ෆුලි මැරබෝසු එකක් තිබ්බත් පොඩි අප ෂැඩෝ එකක් හෝ ලෝව ෂැඩෝ එකක් තියෙන බුලිස් මැරබෝසු එකක් හෝ බෙයාරිස් මැරබෝසු එකක් තියෙනවනම් ඒ ඔක්කොගෙම අපිට ඒ වෙලාවේදී මාකට් එකේ අපිට පොඩි තීරණයක් ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී මාකට් එකේ බයින් ප්‍රෙෂර් එකක් හෝ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා. එතකොට අපි මුලින්ම ස්ටෑන්ඩඩ් ලයින් කතා කරා, ඊට පස්සේ ඩොජීස් ගැන කතා කරා, මැරබෝසු ගැන කතා කරා. හරි. අපි ඊළඟට යක් ස්පිනින් টොප්. මොකද්ද මේ ස්පිනින් টොප් කියලා කියන්නේ? ඔයගොල්ලන්ට දැක්ක ගමන් පේනවා පොඩි බොඩි එක, ස්මෝල් බොඩි එක, වීක් බොඩි එක. හැබැයි හොඳ ස්ට්‍රෝං ෂැඩෝස්, අපර් ෂැඩෝස් සහ ලෝවර් ෂැඩෝස්. නැත්නම් අපර් වීක් හෝ ලෝවර් වීක් නැත්නම් වීක් කියලා අපිට පොදුවේ හඳුන්වන්නත් පුළුවන්. එතකොට මේකේ දෙකක් තියෙනවා, බුලිස් ස්පිනින් টොප්, බෙයාරිස් ස්පිනින් টොප්. අර හැම එකකම වගේ බුලිස් ඇන්ඩ් බෙයාරිස් දෙකටම මේකත් අදාළ වෙනවා. එතකොට මේකෙද අපිට පේනවා මේ ඕපන් ප්‍රයිස් එක හිතන්න හාල් කිලෝක මිල රුපියල් 12ට රුපියල් 100යි. හැබැයි ක්ලෝස් වෙලා තියෙන්නේ රුපියල් 105න් වගේ. පොඩි කියන්නේ ආරම්භක ප්‍රයිස් එකේ ඉඳන් අවසාන ප්‍රයිස් එකේ ગેප් එක හින පොඩි. ඒ කියන්නේ දවල් 12ට රුපියල් 100ට පටන් ගත්ත එක මේ දවල් 1 වෙද්දී අවසාන වෙලා තියෙන රුපියල් 105ට විතර අර ඕපන් ප්‍රයිස් එක ගන්න. ඩොජීස් නෙමෙයි, ඕපන් ප්‍රයිස් එකෙම ක්ලෝස් වෙලා නැහැ. හැබැයි ඕපන් ප්‍රයිස් එකට වඩා පොඩි ප්‍රමාණයකින් ක්ලෝස් වෙලා තමයි තියෙන්නේ. පොඩි මිල වැඩි වීමකින් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. හැබැයි ඒ පැයේ කාල සීමාව ඇතුළත මේකේ මිල උච්චාවචනය වෙන එක, මිල ඉහළ පහළ යන එක ස්ට්‍රෝං විදිහට වෙලා. ඒ කියන්නේ දැන් ඒ පැය ඇතුළත ඕපන් ප්‍රයිස් එක රුපියල් 100 තිබ්බට ඒ පැය ඇතුළත මේක රුපියල් 200ට වගේ ගිහිල්ලා. රුපියල් 200ට වගේ ගිහිල්ලා. අවම මිල ගිහිල්ලා තියෙනවා රුපියල් 10ට වගේ. රුපියල් 10ට වගේ ගිහිල්ලා තියෙනවා. එතකොට ඕපන් ප්‍රයිස් එකට වඩා ක්ලෝස් ප්‍රයිස් එක පොඩ්ඩක් උඩින් තමයි නතර වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේකෙදි පේනවා ලොකු මේක හොඳ ප්‍රයිස් රේන්ජ් එකක් පේනවා. මේකෙදි වේරි වෙලා තියෙනවා. එතකොට අපි ආරම්භක ප්‍රයිස් එක රුපියල් 100 ගත්තොත් ඒ කාල සීමාව ඇතුළත ගිය උපරිම මිල තමයි රුපියල් 200, අවම මිල තමයි රුපියල් 10. එතකොට හොඳ ෂැඩෝස් දෙකක් ඇදලා තියෙනවා, අපර් ෂැඩෝ එකක් ලෝවර් ෂැඩෝ එක. හැබැයි මේකේ ආරම්භක මිල සහ අවසාන මිල අතර ગેප් එක එන පොඩි. ආරම්භක මිල රුපියල් 100 යන අවසාන මිල රුපියල් 105යි. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට මාකට් එකේ මූව් වෙන පැත්ත තීරණය කරන්න මේ ස්පිනින් টොප් කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බෙයාරිස් ස්පිනින් টොප් එක කියන්නේ. ආරම්භක මිල සහ අවසාන මිලත් මේකේ තියෙනවා. හැබැයි අපි ගත්තොත් ආරම්භක මිල දවල් 12ට රුපියල් 100යි නම් ඕපන් ප්‍රයිස් එක දවල් 1 වෙද්දී ඒ කාල සීමාව ඇතුළතදී දවල් 1 වෙද්දී මේක ක්ලෝස් වෙලා තියෙන රුපියල් 95ට වගේ.
පොඩි ගැප් එකක් තියලා තමයි මේක නතර වෙලා තියෙන්නේ. කියන්නේ ආරම්භක ප්‍රයිස් එකට ආසන්නව තමයි මේ ක්ලෝස් ප්‍රයිස් එක තියෙන්නේ. කියන්නේ ආරම්භක ප්‍රයිස් එකේම නෙමෙයි ක්ලෝස් වෙලා තියෙන්නේ. එහෙම වුණොත් මේක ඩොජි එක. ඊට වඩා පොඩි මිල අඩු වීමකින් තමයි මේක නතර වෙලා තියෙන්නේ. හැබැයි අපිට මේකෙදිත් හොඳට දැක ගන්න පුළුවන් හොඳට මාකට් එක උච්චාවචනය වෙලා තියෙනවා, වේඩි වෙලා තියෙනවා. එතකොට හොඳ මිල ඉහළ යාමක් අපිට දැක ගන්න පුළුවන් වගේම අවම මිලක් දකින්න පුළුවන්. highest price එක සහ lowest price එක හොඳට දැක ගන්න පුළුවන්. කියන්නේ ආරම්භක මිල රුපියල් 100යි නම් මේ price එක රුපියල් කීයද 250ට 300ට වගේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඒ කාල සීමා ඇතුළත මේකේ මිල රුපියල් සාමාන්‍ය 10ට රුපියල් 5ට වගේත් ඇවිල්ලා තියෙනවා. කෙසේ හෝ මේක අන්තිමේදී ප්‍රයිස් එක ක්ලෝස් වෙලා තියෙන්නේ ආරම්භක මිලට වඩා පොඩ්ඩක් කියන්නේ ඒ ආසන්නෙම තමයි නතර වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේකදී අපිට තීරණය කරන්න පුළුවන් දැන් අපිට දැන් මෙතනදී පේන ඕපන් ප්‍රයිස් එක පටන් අරගෙන ක්ලෝස් ප්‍රයිස් එක මෙහෙම පල්ලෙහාට ගියාට හැබැයි මේකෙදී අන්තිමේදී ප්‍රයිස් එක නතර වෙලා තියෙන ඕපන් ප්‍රයිස් එකට පොඩ්ඩක් ඊටාම කිට්ටුවෙන් ආසන්න. කියන්නේ පොඩි මිල අවසාන පැය ඇතුළත ඒ පැය ඇතුළත අවසානයේදී හරියට නිකන් සෙල් කරපු මිලටම තමයි නැවතත් ඇවිල්ලා තියෙන්නේ. හිතන්න රුපියල් 100ට හාල් කිලෝ එකක් විකුණුවා නම් ඒක ඇවිල්ලා තියෙන්නේ හරියට අවසානයේදී එක වෙද්දී විකුණන්නේ රුපියල් 99ට 98ට වගේ. දැන් හිතන්න හාල් කිලෝ එකක් රුපියල් 100යි අපි එකට අවසානයේදී මේ පැය ඇතුළත ඉවර වෙද්දී විකුණන්නේ රුපියල් 100ට නම් අපි ඒක හඳුන්වන්නේ ඩොජි එකකදී පොඩි අඩුවීමක් සහ වැඩිවීමක් තියෙනවා නම් ඒ ඕපන් ප්‍රයිස් එක සහ ක්ලෝස් ප්‍රයිස් එක අතර අපි කියනවා බුලිස් ස්පිනින් টොප් එකක් හෝ බෙයාරිස් ස්පිනින් টොප් එකක් කියලා. හරි. අපි දැන් ඊළඟ එකට මේක වඩාත්ම වැදගත් කැන්ඩල් එකක් තමයි මේ හැම අම්බ්‍රෙල්ලා. හරියට කුඩයක් ඉහළන් ඉන්නවා වගේ කවුරු හරි මේක කුඩේක මේ තියෙන කුඩේක මිටක් වගේ මේක තමයි අපේ කුඩේ කියලා හිතන්න. එතකොට මේ අම්බ්‍රෙල්ලා. ඒකයි මේකට හැම එකට අම්බ්‍රෙල්ලා කියන්නේ. හැම කියන්නේ නිකන් මේක අර මිටියක් වගේ හින්දා. මිටි දැකලා තියෙනවනේ. මේ මිටියක් වගේ හින්දා තමයි හැම නැත්තම් අර කුඩයක් වගේ හින්දා තමයි අම්බ්‍රෙල්ලා කියලා කියන්නේ. මේකෙත් ඕපන් ප්‍රයිස් එකක් තියෙනවා, ක්ලෝස් ප්‍රයිස් එකක් තියෙනවා, ලෝ ප්‍රයිස් එකක් තියෙනවා, හයි ප්‍රයිස් එකක් තියෙනවා. මේකෙදි ඕපන් ප්‍රයිස් එක හිතන්න දවල් 12ට රුපියල් 100න් පටන් ගත්ත හාල් කිලෝ එක. රුපියල් 100ට. එතකොට මේක ක්ලෝස් වෙලා තියෙන්නේ මේක මේ ක්ලෝස් වෙලා තියෙන මේකේ උපරිම මිල හය ප්‍රයිස් එකෙම. හිතන්න රුපියල් 120 වගේ. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මේක strong lower මොකද lower shadow එක. මේ ප්‍රයිස් එක මෙන්න මෙතනින් ඕපන් වෙනවා. මෙන්න මෙතනින් ප්‍රයිස් එක ඕපන් වෙලා මොකද්ද වෙන්නේ? මාකට් එක මෙන්න මෙහෙම අඩු වෙනවා. මෙන්න මෙහෙම මාකට් එක අඩු වෙනවා. ඒ කියන්නේ රුපියල් 100ට හාල් කිලෝ එක පටන් ගත්ත එක මෙන්න මෙහෙම ඇවිල්ලා ඒ පැය ඇතුළත හිතන්න අපි සලකන පැය ඇතුළත රුපියල් 10ටත් වගේ එනවා. හැබැයි රුපියල් 10 වගේ ආවට මේ පැයේ කාල සීමාව අවසාන වෙද්දී මෙන්න මේකේ ප්‍රයිස් එක ඒ දවල් 1 වෙද්දී රුපියල් 120ට විතර ගිහිල්ලා. දැන් මෙතන මෙහෙම කැන්ඩල් එක තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඕපන් ප්‍රයිස් එක රුපියල් 100ට තිබ්බ එක මේක කොහොම හරි රුපියල් 10ට විතර ඒ පැය ඇතුළත ඇවිල්ලා කොහොම හරි පැය ඉවර වෙද්දී මේක රුපියල් 120 රුපියල් 120 දක්වා මේක ගමන් කරනවා. ඉතින් දැන් මේ මාකට් එක අපිට මෙතනින් පටන් ගත්තාම පේන්න මෙහෙම ඩවුන් වෙනවා කියලා. මාකට් එක එන්න බෙයාරිස් වෙනවා කියලා තමයි අපිට පේන්නේ. නමුත් මේක අන්තිමේදී මේ ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා තියෙනවා. කියන්නේ ඩවුන් වෙන ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා මේක නැවත මෙහෙම අප් වෙන්න පටන් අරගෙන පටන් ගත්ත මිලට වඩා වැඩි මිලකින් තමයි ක්ලෝස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 100කින් පටන් අරගෙන මේ මාකට් එක මෙහෙම එන්න ඩවුන් වෙලා ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා ආපහු අප් වෙන්න අරගෙන මේ ඕපන් ප්‍රයිස් එකට වඩා ක්ලෝස් ප්‍රයිස් එක මොකද්ද?
උඩින් තමා නතර වෙන්නේ. ඒ කියන්නේ හොඳ ඩවුන් එක. දැන් අපිට තේරෙන්නේ මේක මේ ඩවුන් වෙනවා කියලා. නමුත් ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා මේක අප් වෙලා ගිහලා ක්ලෝස් ප්‍රයිස් එකට ඕපන් ප්‍රයිස් එකට උඩින් ක්ලෝස් වෙනවා. ඉතින් අපිට මේ වගේ වෙලාවකදී තීරණය කරන්න පුළුවන් මේ වගේ ඩවුන් ප්‍රයිස් එකක් ඇවිල්ලා ආපහු ඒ ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා ඕපන් ප්‍රයිස් එකට වඩා ක්ලෝස් ප්‍රයිස් එක ඊට උඩින් තියෙනවා නම් මේ වෙලාවේදී අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී හොඳ මොකද්ද තියෙන්නේ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි දැන් යන්කෝ මේ ප්‍රස්ථාරයට. දැන් මේ ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට පේන මාකට් එක එන්න මොකද්ද මේ මාකට් එක එන්න මේ ඩවුන් වෙනවා මේ මාකට් එක එන්න ඩවුන් වෙනවා. ඩවුන් වෙලා ඉවිල්ලා මෙන්න මෙතන හැදෙනවා හැමර් කැන්ඩල් එක. ඒ හැමර් කැන්ඩල් එක මෙන්න මෙතනින් ප්‍රයිස් එක ඕපන් වෙනවා. ප්‍රයිස් එක මෙන්න මෙතනින් ඕපන් වෙලා ප්‍රයිස් එක මෙහෙම එන්න ඩවුන් වෙනවා. ඩවුන් වෙලා ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා බයර් ප්‍රෙෂර් එක එන්න මෙහෙම වැඩි වෙලා ඕපන් ප්‍රයිස් එකට වඩා උඩකින් ක්ලෝස් ප්‍රයිස් එක සිද්ධ වෙනවා. ඉතින් ඩවුන් මාකට් එකක සපෝට් ලයින් එකක් තියෙන නැත්තම් ඩවුන් මාකට් එකක ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ සපෝට් ලයින් එකක් වගේ තියෙනවා නම් ඒ සපෝට් ලයින් එකක මෙන්න මේ වගේ හැමර් කැන්ඩල් එකක් හැදුනොත් අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ මාකට් එක අප් යාවි කියලා. අපිට මේක විතරම බලන්න බෑ. තව කාරණා ගොඩාක් බලන්න තියෙනවා. අපි කියන්නේ මේ එක අයිඩියා එකක් අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න, අප් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න, බුලිෂ් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ගන්න පුළුවන් එක දත්තයක් පමණයි. මෙහෙම එන ඩවුන් වෙන මාකට් එකක මෙන්න මේ වගේ සපෝට් ලෙවල් එකකදී වගේ මේ වගේ හැමර් කැන්ඩල් එකක් හැදුනොත් කියන්නේ ඕපන් එක මෙතනින් පටන් අරගෙන මෙහෙම ඩවුන් වෙලා එක පාටම කියන්නේ සෙලින් ප්‍රෙෂර් එක ඩවුන් වෙනකන් සෙලින් ප්‍රෙෂර් ඒ සෙලින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා ආපහු බයින් ප්‍රෙෂර් එක එන්න වැඩි වෙලා ඕපන් ප්‍රයිස් එකට වඩා ක්ලෝස් ප්‍රයිස් එක උඩින් එනවනම් අපිට ඒ වෙලාවේදී මේ මාකට් එකේ අපිට තීරණයක් එළඹෙන්න පුළුවන් ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මේ මාකට් එකේ පොටෙන්ෂියල් ඩිරෙක්ෂන් එක බුලිෂ් පැත්තට යයි කියලා. ඉතින් ඕක තමයි මේ බුලිෂ් හැම එකකින් කියන්නේ. බෙයාරිෂ් හැම එකක් කියනත් ඒ වගේම තමයි ඕපන් ප්‍රයිස් එකක් තියෙනවා. එතකොට මේ ඕපන් ප්‍රයිස් එක තමයි මේක හයි ප්‍රයිස් එකද. බුලිෂ් එකක ගත්තොත් ක්ලෝස් ප්‍රයිස් එක තමයි හයි ප්‍රයිස් එක. බෙයාරිෂ් හැම එකක ගත්තොත් ඕපන් ප්‍රයිස් එක තමයි හයි ප්‍රයිස් එක. එතකොට හාල් කිලෝ එකක උපරිම මිල පැය ඇතුළත ගිහලා තියෙන රුපියල් 100ට. රුපියල් 100ට. ඒ කියන්නේ මේක ආරම්භක මිලමයි. ඒ කියන්නේ ඒ පැය ඇතුළත මේ හිතන්න දවල් 12ට පටන් ගන්න හාල් කිලෝ එකක මිල රුපියල් 100 නම් එතකොට මේ මාකට් එක පැය අවසානයේදී පැය කාලය ඇතුළතදී ගිය උපරිම මිලත් රුපියල් 100යි. එතකොට රුපියල් 101කට ගිහිල්ලා නැහැ 100යි 7.5ට ගිහිල්ලා නැහැ කීයටත් ගිහිල්ලා නැහැ. ඒ උපරිම මිල රුපියල් 100යි. එතකොට අපිට මේක පේන හොඳ ලෝව ෂැඩෝ එකක්. එතකොට මේකේ මේ පැය ඇතුළත ගිය අවම මිල තමයි රුපියල් 5-10යි. කියන ආරම්භ ප්‍රයිස් එක රුපියල් 100යි න ะ අපිට මේ හොඳ මේ ෂැඩෝ එකෙන් අපිට පෙන්වන්නේ මොකද්ද? මේ ෂැඩෝ එක හොඳ ලෝ ෂැඩෝ එකෙන් පෙන්වන්නේ මේක ගිය අවම මිල. ඉතින් ලෝවර් ප්‍රයිස් එක ගිහිල්ලා තියෙනවා රුපියල් 5ට හෝ 10ට. නමුත් මෙන්න මෙහෙම ආරම්භක මිල මෙහෙම එනවනේ. රුපියල් 100 පටන් අරගෙන ඩවුන් වෙලා රුපියල් 5ට රුපියල් 10 රුපියල් 15ට විතර ඇවිල්ලා ඒ කියන්නේ හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන අවස්ථාවකදී ඇවිල්ලා මොකද වෙන්නේ? හොඳ මේ බ්‍රයින් ප්‍රෙෂර් එකක් වැඩ කරනම ආපහු මේක අප් යන්න ගිහිල්ලා ඕපන් ප්‍රයිස් එකට අඩුවෙන් තමයි ක්ලෝස් ප්‍රයිස් එක නතර වෙන්නේ. නමුත් මේ වෙලාවෙදිත් අපිට මේ මාකට් එකේ ඩිසිෂන් එකක් ගන්න පුළුවන් සපෝට් ලෙවල් එකක් හෝ ට්‍රෙන්ඩ් ලයින් එකක් වගේ තියෙනවා නම් ඩවුන් වෙන මාකට් එකක මේ පොටෙන්ෂියල් ඩිරෙක්ට් එක අප් වෙයි කියලා. ඔයගොල්ලෝ හිතන්න මෙන්න මෙතන කැන්ඩල් එක මෙන්න මෙතන තියෙන කැන්ඩල් එක පෙන්නන්න මෙන්න මේ මම කළු පාට කර මේක හිතන්නකො රතු පාට හැම එකක් කියලා කියන්නේ බෙයාරිෂ් හැම එකක් කියලා. දැන් මාකට් එක මෙහෙම ඩවුන් එනවා. මෙහෙම ඩවුන් ඇවිල්ලා මෙතනදී හැදෙනවා බෙයාරිෂ් හැම එකක්. එතකොට මේ හැම එකෙන් මොකද්ද බෙයාරිෂ් හැම එකද කියන්නේ ඕපන් ප්‍රයිස් එකක් තියෙනවා. මේ මාකට් එක මෙහෙම ඇවිල්ලා ලෝවස්ට් ප්‍රයිස් එකකට එනවා. හැබැයි මේකේ සෙලින් ප්‍රෙෂර් එකක් නෙදින්න ලෝ වෙනවා කියලා.
ගැන ඩවුන් වෙනවා කියන විකුණු මිලක්න. හැබැයි මේක මොකද වෙන්නේ නැවතත් බයර්ස්ලා පවය කරගෙන මේ සෙලින් ප්‍රෙෂර් එක රිජෙක්ට් කරලා මොකද වෙන්නේ බයින් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. බයින් ප්‍රෙෂර් එක වැඩි වුණාට නතර වෙන්න ඕපන් ප්‍රයිස් එකට පොඩ්ඩක් පල්ලෙහාන් තමයි. හැබැයි මොකද්ද මෙතනදී වෙලා තියෙන්නේ අපිට පේනවනේ හොඳ අර හොඳ ස්ට්‍රෝං ඩවුන් එකක් ආපේ හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තිබ්බ එක රිජෙක්ට් වෙලා බයින් ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙලා කියලා බයින් ප්‍රෙෂර් එකක් ගොඩ නැගිලා කියලා. එතකොට අපිට සපෝට් ලෙවල් එකක ඉදහො ට්‍රෙන්ඩ් ලයින් එකකදී වගේ මේ වගේ කැන්ඩල් එකක් හැදෙනවා නම් අපිට නිගමනය කරන්න පුළුවන් දේ තමයි මේ මාකට් එක පොටෙන්ෂනල් ඩිරෙක්ෂන් එක අප්යයි කියලා. දැන් ඒකම තමයි අපි කතා කරේ බුලිස් හැම එකකදී. බුලිස් හැම එකකදී වෙන්නේ ඕපන් ප්‍රයිස් එකට වඩා උඩින් තමයි ක්ලෝස් ප්‍රයිස් එක නතර වෙන්නේ. ඒත් මොකද්ද වෙන්නේ හොඳ සෙලින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා හොඳ බයින් ප්‍රෙෂර් එකක් ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ බෙයාරිෂ් හැම එකේදීත් වෙන්නේ ඕපන් ප්‍රයිස් එක තියෙනවා හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් හැදිලා ඒක රිජෙක්ට් වෙලා හොඳ මොකද්ද බයින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. හැබැයි නතර වෙන්න ඕපන් ප්‍රයිස් එකට වඩා අඩු ප්‍රයිස් එකේ. නමුත් අපිට එතනදී තේරෙනවා ඒ සෙලින් ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා තමයි මේ බයින් ප්‍රෙෂර් එක ගොඩ නැගිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවකදී මේ හැම කැන්ඩල් එකේදී අපිට මේ හැම කැන්ඩල් එක යූස් කරලා අපිට පුළුවන් එක ඩිසිෂන් එකක් අපිට ඔළුවේ තියාගන්න මේ මාකට් එකේ පොටෙන්ෂනල් ඩිරෙක්ෂන් එක මේ සපෝට් ලෙවල් එකක් කොහොමද තියෙනවනම් මේක අප්වේ කියලා. ඉතින් ඔයගොල්ලෝ සපෝට් ලෙවල් රෙසිස්ටන්ට් ලෙවල් ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලෝ පසුතැවෙන්න එපා. අපේ ඉදිරි වීඩියෝ වලදී සපෝට් ලයින් එකක් අඳින හැටි, රෙසිස්ටන්ට් ලයින් එකක් අඳින හැටි, ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින හැටි, කොහොමද ඒවා හරියටම ප්ලේස් කරගන්න හැටි, කොහොමද ඒ වලින් මාකට් එකේ ඩිසිෂන් එකක් ගන්න හැටි A to Z අපි ඉදිරි වීඩියෝ වලදී අපි කතා කරනවා. හරි. අපි යන් ඊළඟ කැන්ඩල් එකට. හැංගින් මෑන්. හැංගින් මෑන් කියන්නේ අර වගේම තමයි. හැම කැන්ඩල් එකේ ස්වභාවයමයි. හැබැයි මේ හැංගින් මෑන් එක හැදෙන්නේ මෙන්න මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක් ගිය වෙලාවක රෙසිස්ටන්ට් ලෙවල් එකක්. ඒ කියන්නේ මාකට් එකක් ඩවුන් එන්න පෙන්නන වගේ තැනකදී තමයි මෙන්න මේ හැංගින් මෑන් එක හැදෙන්නේ. මේකේ වර්ග දෙකක් තියෙනවා බුලිෂ් හැංගින් මෑන්, බෙයාරිෂ් හැංගින් මෑන් කියලා. හරි. අපි කතා කරමු මුලින්ම බුලිෂ් හැංගින් මෑන්. ඕපන් ප්‍රයිස් එක තියෙනවා. ක්ලෝස් ප්‍රයිස් එක තියෙනවා, හයි ප්‍රයිස් එක තියෙනවා, ලෝ ප්‍රයිස් එක තියෙනවා. අපි මේවා දැන් කතා කරා මුලින්ම. එතකොට හාල් කිලෝ එකක මිල රුපියල් 100න් පටන් ගන්නවා. එතකොට මේක ක්ලෝස් වෙනවා රුපියල් හිතන්න රුපියල් 110යි. එතකොට මේ එකට තමයි 12ට පටන් ගන්නවා රුපියල් 100, එකට ක්ලෝස් වෙනවා රුපියල් 110යි. එතකොට ඒ ක්ලෝස් වෙන ප්‍රයිස් එක තමයි මේ පැය ඇතුළත මේ පැයේ කාල සීමාව ඇතුළත ගිය උපරිම මිල. ඒකත් රුපියල් 110යි. හැබැයි අපිට මෙතනදී පෙන්නනවා මොකද්ද? හොඳ ලෝ ෂැඩෝ එකක් පෙන්නනවා. එතකොට මේ ලෝ ෂැඩෝ එක කියන්නේ මොකද්ද? ඒ මාකට් එකේ ඒ හාල් කිලෝ එකක මිල ඒ පැය ඇතුළත ගිය අවම මිල හිතන්න රුපියල් අපි ගමු රුපියල් 20ක් කියලා. එතකොට ඕපන් ප්‍රයිස් එක රුපියල් 100යි. එතකොට මේ රුපියල් 100න් පටන් ගත්ත හාල් කිලෝ එකක මිල ඒ පැය ඇතුළත මෙන්න මෙහෙම එන ඔන්න මොකද වෙන්නේ? ඩවුන් එකක් එන. අපිට පේනවා හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා. හැබැයි ආපහු නැවත බයින් ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙනවා. බයින් ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙලා මේ ඕපන් ප්‍රයිස් එකට වඩා උඩ ප්‍රයිස් එකකින් තමයි මේක ක්ලෝස් වෙන්නේ. ඒක තමයි මේකේ හයස්ම ප්‍රයිස් එක. දැන් අපි හැම එකේ කතා කරේ මේ වගේ එකක් තිබ්බහම මේවා කැන්ඩල් එකක් තිබ්බහම මාකට් එක අප් යන්න පුළුවන් කියලා. සපෝට් ඔ ට්‍රෙන්ඩ් ලයින් එකකදී. හරි. අපි කතා කරමු හැංගින් මෑන් එකකදී වෙන කතන්දරේ. දැන් බලන්න මෙන්න මෙහෙම මාකට් එක අප් වෙනවා. මේ මාකට් එක ඔන්න අප් වෙනවා. මේ බුලිෂ් කැන්ඩල් වලින් පෙන්නන මාකට් එක අප් වෙනවා කියලා. එතකොට හැදෙනවා හැංගින් මෑන් එකක්. දැන් හිතන්න මෙතන කොළ පාට හැංගින් මෑන් මෙතන තිබ්බ කොළ කියලා. මෙන්න මෙතන කොළ පාට හැංගින් මෑන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බුලිෂ් හැංගින් මෑන් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන ඕපන් ප්‍රයිස් එක තියෙනවා. දැන් මේක මෙන්න මෙහෙම
මාකට් එක ඩවුන් ඇවිල්ලා තමා ආපහු අප් යන්නේ. මෙතනදී සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා. සෙලින් ප්‍රෙෂර් එකක් තිබිලා ආපහු ඒක රිජෙක්ට් වෙලා මෙතන හිතන්න බුලිෂ් එකක් කොළ පාට එකක් තියෙන්නේ කියලා රිජෙක්ට් වෙලා මේක ආපහු බයින් ප්‍රෙෂර් එකකට හැදෙනවා. දැන් මේකෙදි මාකට් එක සම්පූර්ණ තිබ්බ හොඳ මොකද්ද? බයින් ප්‍රෙෂර් එකක්. මේ හොඳ බයින් ප්‍රෙෂර් එකක්. මේ ඔක්කොම කොළ පාට කැන්ඩල්. හොඳ බයින් ප්‍රෙෂර්. නමුත් රෙසිස්ටන්ට් ලෙවල් එකකදී වගේ අපිට පේනවා ඒ හැදෙන කැන්ඩල් එක හැගින්මෑන් කැන්ඩල් එක සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා තමා බයින් ප්‍රෙෂර් එකකට එන්නේ. සෙලින් ප්‍රෙෂර් මේ සෙලින් හොඳ සෙලින් ප්‍රෙෂර් එකකට මේ ඕපන් ප්‍රයිස් එකකින්ද මාකට් එක කඩවලා හොඳ සෙලින් ප්‍රෙෂර් එකකට අවිලා තමයි නැවත බයින් ප්‍රයිස් කියන්නේ බයින් ප්‍රෙෂර් එකකට එන්නේ. ඉතින් ඒ වෙලාවකදී අපිට තීරණයකට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මේ බයින් යන පැත්තක මේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙන පැත්තක එකපාරටම සෙලින් ප්‍රෙෂර් එකක් ඇති උනේ කොහොමද? නමුත් අවසානයේදී ඒක බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා කොළ පාට බුලිෂ් හැංගින්මෑන් එකක් හැදිලා තමයි. නමුත් අපිට මෙතනදී තීරණයක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ අප් යන මාකට් එකක හොඳ බුලිෂ් මාකට් එකක එකපාරටම කොහොමද සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වුනේ කියලා. ඒකත් ඇවිල්ලා තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එකකදී. එතකොට අපිට මේකෙදි ඔළුවේ ඩිසිෂන් එකක් තීරණයක් වකර අයිඩියා එකක් තියාගන්න පුළුවන් මේ මාකට් එකේ පොටෙන්ෂල් ඩිරෙක්ෂන් එක මොකද්ද? ඩවුන් යයි කියලා. හැගින්මෑන් එකකදී කතන්දර චූට්ටක් වෙනස්. හැම එකකදී අම්බ්‍රෙල්ලා එකකදී කතන්දර චූට්ටක් වෙනස්. ඒකෙදී දැන් හැම එකකදී අපි හැම එකටම හැම එකකදී මොකද්ද? හැම එකකදී අපිට තීරණය වෙන්න මේ ඩවුන් යන මාකට් එකක සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා කොහොමද එකපාරටම බයින් ප්‍රෙෂර් එකක් ඇති උනේ? මේ හොඳ ඩවුන් වෙන සෙලින් ප්‍රෙෂර් එක තියෙන මාකට් එකක මේ හරියට සපෝට් ලයින් එකකදී වගේ කොහොමද මේ බයින් සෙලින් ප්‍රෙෂර් එකක් තිබ්බ එකක් රිජෙක්ට් වෙලා කොහොමද මේ බයින් ප්‍රෙෂර් එකක් ඇති උනේ? එතකොට අපිට එතනදී තීරණයකට අපේ ඔළුවේ තියාගන්න පුළුවන් දාලා අයිඩියා එකක් මාකට් එකේ පොටෙන්ෂල් ඩිරෙක්ෂන් එක මොකද්ද? බුලිෂ් පැත්තට යයි කියලා. හැබැයි හැංගින්මෑන් එකකදී හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට් එකක සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා ඒක රිජෙක්ට් වෙලා බයින් ප්‍රෙෂර් එකක් නැවත යනවා තමයි. හැබැයි අපි මෙතනදී බලන්න ඕන කොහොමද මේ බයින් ප්‍රෙෂර් එකක් තිබ්බ තැනක හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වුණේ. ඒකත් හරියට රෙසිස්ටන්ට් ලෙවල් එකක ට්‍රෙන්ඩ් ලයින් එකක අප් යන මාකට් එක කොහොමද එහෙම වුණේ කියලා. එතකොට අපිට එතනදී ඔළුවේ අයිඩියා එකක් තියාගන්න පුළුවන් මේ මාකට් එකේ පොටෙන්ෂල් ඩිරෙක්ෂන් එක ඩවුන් යන්න පොඩ්ඩක් බලනවා කියලා. එතකොට අපි ඒක විතරක් බලලම අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ගොඩාක් සාධක අපි බලන්න ඕන. ඒ මොනවද කියලා අපි A to Z අපේ මේ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට A to Z trading ගැන full knowledge එක දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි මෙතනදී තේරුම් ගන්න ඕන තමයි අපිට ideas ගන්න පුළුවන් මේ candlestick වලින්. දැන් හැම තිබ්බොත් මෙහෙමයි, හැංගින්මෑන් තිබ්බොත් මෙහෙමයි කියලා අපිට idea එකක් ගන්න පුළුවන්. එතකොට අපි bearish හැංගින්මෑන් එක ගත්තා. අන්න ඒ වගේම තමයි open price එක තියෙනවා. අපි හිතමු හාල් කිලෝ එක රුපියල් 100 කියලා. මේකේ high price එක තමයි open price. ඒ කියන්නේ ඒ පැය ඇතුළත මේකේ මිල 100කට ගිහිල්ලා නැහැ, 105ට ගිහිල්ලා නැහැ. 100ම තමයි. ඒ කියන්නේ open price එක තමයි මේක high price එක. හැබැයි මේකෙත් අපිට හොඳ lower shadow එකක්, lower wick එකක් දක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ price එක මෙහෙම ඇවිල්ලා හොඳ selling pressure එකක් ඇවිල්ලා රුපියල් 10ට 20ට වගේ ඇවිල්ලා නැවත buying pressure එකක් ඇවිල්ලා මේ high price එකට අඩුවෙන් තමයි close වෙන්නේ. කියන රුපියල් අපි ගමු 90 විතර තමයි close වෙන්නේ. එතකොට දැන් හිතන්න මෙතන තියෙන ඔන්න දැන් මේ red hanging man එක කියන්නේ bearish hanging man එක. දැන් අපි බලනවා buying pressure එකක් දැන් මේ වෙලාවේ තියෙන market එකේ හොඳ හොඳ bullish පැත්තට තමයි market එක යන හොඳ buying pressure එකක් තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මොන candles ද? bullish candle. ඔක්කොම මේ bullish candle මේ ඔක්කොම bullish candle. market එක කොහාටද යන්නේ? up පැත්තට තමයි යන්නේ, bullish පැත්තට යන්නේ. ඒ bullish පැත්තට යද්දී අපිට පේනවා මේ resistance level එකක් හරියදී හැදෙනවා
බෙයාරිෂ් හැඟීමන එකන ඕපන් ප්‍රයිස් එකක් තියෙනවා මේක මේ හොඳ කියන බුලිස් පැත්තට හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙන තැනකදී අපිට වෙන එක කැන්ඩල් එකක කපාටම හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. හැබැයි ඒ සෙලින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා නැවත බයින් ප්‍රෙෂර් එකක් හැදෙනවා තමයි. නමුත් අපිට මෙතනදී අපිට හිතන දෙයක් තමයි කොහොමද මේ බුලිස් පැත්තට යන බුලිස් කැන්ඩල් හැදෙන පැත්තක හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙන පැත්තක එකපාරටම ඕපන් වෙලා හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වුණා කියලා. ඒකත් රෙසිස්ටන්ට් ලෙවල් එකක් ආවේදී. එතකොට අපිට මේකදී තීරණයකට පොඩි ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන් ට්‍රේඩ් එකකට ඒ කියන්නේ මේ මාකට් එකේ පොටෙන්ෂල් ඩිරෙක්ෂන් එක ඩවුන් වෙයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් හැම එකක් හෝ හැඟීම් මෑන් එකකගේ ඔන්න ඔය දේවල් අපිට තීරණය කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට ඊළඟ කැන්ඩල්ස්ටික් එකට. හරි. අපි දැන් කතා කරන්නේ ඉන්වර්ටඩ් හැම. හැම එක තිබ්බේ මෙහෙමනේ. හැම එක තිබ්බේ මෙහෙම. ඒක අනිත් පැත්ත. ඉන්වර්ටඩ් කියන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඉන්වර්ටඩ් හැම. හරි. අපි ඒක කතා කරමු. ඔන්න දැන් ඕපන් ප්‍රයිස් එකක් තියෙනවා. එතකොට මේ ඕපන් ප්‍රයිස් එක හිතන්න රුපියල් 100යි දවල් 12ට. එතකොට මේකේ ලෝවර් ප්‍රයිස් එකත් ඒකමයි. ඒ කියන්නේ හිතන්න ඒ අපි සලකන පැය ඇතුළත මේ හාල් කිලෝ එකක මිල ගිය අවම මිලත් රුපියල් 100. ඒ කියන්නේ රුපියල් 100ට වඩා මේ මාකට් එකේ මිල අඩු වෙලා නැහැ. එතකොට රුපියල් 100ම තමයි අවම මිල. කියන ඕපන් ප්‍රයිස් එකම. එතකොට අපිට මේකෙදි පේනවා ඕපන් ප්‍රයිස් එක රුපියල් 100න් පටන් අරගෙන මෙන්න මෙහෙම අප් වෙනවා. හොඳ බයින් ප්‍රෙෂර් එකක්. හොඳ බයින් ප්‍රෙෂර් එකක් ගිහිල්ලා හැබැයි ඒක රිජෙක්ට් වෙලා සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ඕපන් ප්‍රයිස් එකට වඩා උඩින් ක්ලෝස් වෙනවා. කියන රුපියල් 110 වගේ ක්ලෝස් වෙනවා. මේක බයින් ප්‍රෙෂර් එක රුපියල් 200ට වගේ ගිහිල්ලා රුපියල් 100න් පටන් ගත්ත එක හොඳට ගිහලා රුපියල් 200ට වගේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා හැබැයි මේ බයින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා නැවත සෙලින් ප්‍රෙෂර් එක ඇති වෙලා රුපියල් 120 විතර නතර වෙනවා. හැබැයි නතර වෙන්න ඕපන් ප්‍රයිස් එකට වඩා උඩකින් තමයි ක්ලෝස් වෙන්නේ. නමුත් මේ වගේ ඉන්වර්ටඩ් හැම එකක් හැදෙන්න සපෝට් ලෙවල් එකකදී. දැන් මේ බලන්න මාකට් එකේ එන්ඩෙන් මොකද බෙයාරිෂ් මාකට් එකක් ගන්න. හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට් එකක් මේ. හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට් එක. මේ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට් එකක එකපාරටම හැදෙන ඉන්වර්ටඩ් හැම එක. මෙන්න මෙතනදී ඕපන් වෙලා මේ මාකට් එක එකපාරටම මේ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට් එකේ මේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් අපිට දැක ගන්න පුළුවන්. ඒක රිජෙක්ට් වෙලා සෙලින් ප්‍රෙෂර් එක වැඩි වෙලා ආපහු එනවා තමයි. නමුත් එක පාට්ටම එච්චර එන්න දැන් මෙතන හැදෙන ෂැඩෝ එක දිගයි. හැම එකක් හැංගින් බෑන්ඩ් එකක ඉන්නවට හැම එකක හැදෙන ෂැඩෝස් එන දිගයි. ඒ කියන්නේ මේක මාර විදිහට බයින් ප්‍රෙෂර් එකකට යනවා. ගිහිල්ලා නැවත සෙලින් ප්‍රෙෂර් එකකට ඒ බයින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා සෙලින් ප්‍රෙෂර් එකකට හැරෙනවා තමයි. නමුත් මේ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන අවස්ථාවක මේ වගේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් හැදෙනවා කියන්නේ. එතකොට අපිට මෙතනදි තීරණයකට එළඹෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාකට් එකේ පොටෙන්ෂල් ඩිරෙක්ෂන් එක අප් යන්න ඉඩකඩක් තියෙනවා කියලා. දැන් මේ වගේ ඉන්වර්ටඩ් හැම හැංගින් මෑන් හැම ඒවා සපෝට් රෙසිස්ටන්ට් තැන්වලදීම නෙමෙයි අනිත් තැන්වලදීත් හැදෙනවා. හැදෙන්නේ නැහැ කියන්නේ නැහැ නෙමෙයි. නමුත් මේ වගේ කැන්ඩල් එක බහුලව සපෝට් රෙසිස්ටන්ට් වලදී හැදෙනවා. ඉතින් සහ සපෝට් රෙසිස්ටන්ට් වලදී මේ වගේ කැන්ඩල් එකක් හැදෙනවා නම් දැන් අනිත් තැන් වල හැදෙනවට වඩා මේ හැම හැංගින් මෑන් සපෝට් රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් වල හැදෙනවා කියන්නේ ඒ වෙලාවේදී අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එකේ මූවමන්ට් එක ඩිරෙක්ෂන් එක රිවර්සල් වෙන්න යන්නේ කියලා. කියන්නේ අපි ගත්තොත් සෙලින් එන මාකට් එක බෙයාරිෂ් එන මාකට් එක බුලිෂ් පැත්තට යයි කියලා අපිට ඔළුවේ අයිඩියා එකක් හදා ගන්න පුළුවන්. මේ සපෝට් රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් වලදී මේ වගේ හැම ඉන්වර්ටඩ් හැම හැංගින් මෑන් වගේ කැන්ඩල් හැදෙනවා නම්. එතකොට අපි දැන් බලමු මේ ඉන්වර්ටඩ් හැම එකේ බෙයාරිෂ් ඉන්වර්ටඩ් හැම එක. බෙයාරිෂ් ඉන්වර්ටඩ් හැම එකේ ඕපන් එකක් තියෙනවා. දැන් ඕපන් ප්‍රයිස් එක රුපියල් කීයද? අපි ගන්න හැම වෙලෙම රුපියල් 100යි. එතකොට මේ රුපියල් 100න් පටන් ගත්ත එක මේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් යනවා. හොඳ බයින් ප්‍රෙෂර් එකක් යනවා රුපියල් 300ට විතර ගිහිල්ලා ඒක රිජෙක්ට් වෙලා
නැවත සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා රුපියල් 95න් විතර නතර වෙනවා. ක්ලෝස් වෙනවා. ඒ ක්ලෝස් වෙන මිල තමයි ඒකේ ලෝවම ප්‍රයිස් එක. ඒ කියන්නේ දවල් එකට රුපියල් 95න් නතර වෙනවා නම් ඒ පැය ඇතුළත 12 ඉඳන් 1 ඇතුළත ගිය අවම මිලත් ඒකම ක්ලෝස් වෙන ප්‍රයිස් එකම තමයි අවම මිල. එතකොට මේකේ වැඩි වෙලාවක් මොකද්ද තිබිලා තියෙන්නේ මේ වෙලාවේ? මේකේ හොඳ තිබිලා තියෙන හොඳ බයින් ප්‍රෙෂර් එකක් තිබිලා. හැබැයි බයින් ප්‍රෙෂර් එක තිබිලා ඒක රිජෙක්ට් වෙලා ලෝ නැවත සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා තමයි. නමුත් අපි හිතන්න මේ වගේ ඩවුන් වෙන මාකට් එකක හොඳ බෙයාරිෂ් මාකට් එක හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට් එකක මේ කැන්ඩල් එක අපි බෙයාරිෂ් ඉන්වර්ටර් හැම එකක් කියලා හිතන්නකෝ. රතු පාට ඉන්වර්ටර් හැම මේ වගේ එන බෙයාරිෂ් මාකට් එකක එකපාරටම ඕපන් වෙලා එකපාරටම හැදෙනවා මොකද? හොඳ බයින් ප්‍රෙෂර් එක. හොඳ බයින් ප්‍රෙෂර් එක. ඒ බයින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා අපිට ආව නැවත සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා තමයි. නමුත් අපිට තේරෙන කොහොමද එකපාරට මේ හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙන එකක ඕපන් වුණ ගම හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඇති වුණා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට මේ මාකට් එකේ ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. සපෝට් ලෙවල් එකක් ට්‍රෙන්ඩ් ලයින් එකක් වගේ තියෙනවනම් අපිට ඒ වගේම තමයි අපි ඉස්සරහට කතා කරන ෆිබොනාචි වල ගෝල්ඩන් රේෂියෝ අන්න ඒ වගේ තැන්වලත් මේ වගේ කැන්ඩල් හැදෙනවා නම් ඉගැන ඉන්නවට හැම මොකක්කරි හැඟින්මෑන් කැන්ඩල් හැදෙනවාන අපිට තීරණය කරන්න පුළුවන් මේ මාකට් එක අපයන්ට පොඩි සම්භාවිතාවක් තියෙන කියලා. ඉතින් අපි ඉස්සරහදී කතා කරන ඩයිවර්ජන්ස් එහෙම ඉතින් ඒ වගේ තැන්වලදී මේ වගේ කැන්ඩල් හැදුනොත් පොඩි අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එකේ පොටෙන්ෂියල් ඩිරෙක්ෂන් එක දැන් රිවර්සල් වෙයි කියලා. ඉතින් ඉන්වර්ටඩ් හැම ගැන ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි දැන් යන් අවසාන කැන්ස්ටික් වර්ගයට අපි කැන්ස්ටික් ටයිප් කීපයක් කතා කරා. ස්ටෑන්ඩඩ් ලයින් කතා කරා, ඩොජිස් කතා කරා, මැරබෝසු කතා කරා, ස්පිනින් টොප් කතා කරා, හැම කතා කරා, හැඟින්මෑන් කතා කරා, ඉන්වර්ටඩ් හැම කතා කරා. අපි යන් අපේ අවසාන කැන්ස්ටික් ටයිප් එකට ෂූටින් ස්ටාර්. ඉතින් මේකක් දැක ගන්න පුළුවන් ඉන්න අර කලින් කතා කරපු ඉන්වර්ටඩ් හැම එක වගේම තමයි මෙන්න මේ ෂූටින් ස්ටාර් එක මේක අර පිහිටන තැන අනුව තමයි නම් දෙක. දැන් ඉන්වර්ටඩ් හැම එකක් සපෝට් ලෙවල් එකකදී වගේ කතා කරනවා නම් අපි කතා කරන්නේ හැංගින්මෑන්. සෝරි ඉන්වර්ටඩ් හැම කියලා. හැබැයි මාකට් එකක රෙසිස්ටන්ට් ලෙවල් එකකදී වගේ මේ කැන්ඩල් එක තිබ්බොත් අපි හඳුන්වන්නේ ෂූටින් ස්ටාර්. එතකොට මේක එකම විදිය තමයි. නමුත් මේක සපෝට් හෝ රෙසිස්ටන්ට් ඒ ලෙවල් වලදී පිහිටන අනුව පොඩ්ඩ නම් දෙක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඉන්වර්ටඩ් හැම එක සපෝට් එකකදී තමයි හඳුන්වන්න මේ වගේ හැදිලා තියෙනවා නම් දැන් මේ වගේ එකක් රෙසිස්ටන්ට් ලයින් එකකදී හැදිලා තියෙනවා නම් ෂූටින් ස්ටාර් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් අර කතන්දරේම තමයි. මෙන්න මෙතන ඕපන් ප්‍රයිස් එක තියෙනවා. හිතන්න රුපියල් 100යි. එතකොට මේ ඕපන් ප්‍රයිස් එක මෙන්න මෙහෙම මොකද වෙන්නේ? ඔන්නෝම හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. හැබැයි එතකොට හයි ප්‍රයිස් එකට යනවා. එතන රුපියල් 200ක් 250 300ක් කියලා හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඇතිලා මේ බයින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා මොකද වෙන්නේ? හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා මෙන්න මේ ඕපන් ප්‍රයිස් එකට වඩා පොඩි ප්‍රයිස් එකකින් උඩකින් ක්ලෝස් වෙනවා. එතකොට මේකේ ලෝවස්ට් ප්‍රයිස් එකම තමයි ඕපන් ප්‍රයිස් එක. ඒ කියන්නේ අපි සලකන ඒ පැයේ කාල සීමාව ඇතුළත මේක ගිය අවම මිල රුපියල් 100. ඒ කියන්නේ ඕපන් ප්‍රයිස් එක තමයි මේකේ අවම මිල. එතකොට මේ අවම මිල රුපියල් 100 ඉඳන් මෙහෙම හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා උන්න එකපාරට මේ බයින් ප්‍රෙෂර් එක රිජෙක්ට් වෙලා මොකද වෙන්නේ? සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙලා ඕපන් ප්‍රයිස් එකට වඩා පොඩි උඩකින් මේ ක්ලෝස් වෙලා නතර වෙනවා. දැන් අපි බලනවා මේ හොඳ මොකද්ද? හොඳ බුලිෂ් මාකට් එකක්. හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙන මාකට්. හොඳට බුලිෂ් කැනල් හැදෙන. මේ බුලිෂ් මාකට් එකේ බයින් මාකට් එකේ එකපාරට මොකද්ද? මේ වගේ ෂූටින් ස්ටාර් එකක් හැදෙනවා. හොඳ ෂූටින් ස්ටාර් එකක් හැදෙනවා. ඒ කියන්නේ මොකද? මේ ඕපන් ප්‍රයිස් එක මෙහෙම වෙලා මේ බයින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. හරි. කොහොමද ඉතින් බෙයාරිෂ් මාකට් එකක් නේ? සෝරි බුලිෂ් මාකට් එකක් නේ. එතකොට ගැටලුවක් නෑ. හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඔන්න බිල්ඩ් වෙනවා. හැබැයි එකපාරට මොකද්ද මේ බයින් බුලිෂ් මාකට් එක වෙන්නේ? දැන් මෙතනත් පෙන්නන හොඳ බයින් ප්‍රෙෂර් එක. ඒක රිජෙක්ට් වෙලා
මොකද වෙන්න හොඳ සෙලිම් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. දැන් මේ පේනවා හොඳ බුලිෂ් මාකට් එකක්. එතකොට මේ කැන්ඩල් එක මොකද මෙතනින් ඕපන් වෙලා නැවත මොකද පෙන්වන්න බයින් පැත්තට හොඳ ප්‍රෙෂර් එකක් පෙන්වනවා. නමුත් මොකද වෙන්නේ ඒ කාල සීමාව ඒ පැතුලද අන්න ඒ බයින් ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම රිජෙක්ට් වෙලා හොඳ සෙලිම් ප්‍රෙෂර් එකක් බිල්ඩ් වෙනවා. අන්න ඒකයි මේ හොඳ ස්ට්‍රෝං ලොං අපර් ෂැඩෝස් මේ ෂූටින් ස්ටාර් ඉන්වර්ට් හැම හැංගින් මෑන් වල ඇති වෙන්නේ. ඒ අනිත් පැත්තට ප්‍රෙෂර් එක සෑහෙන්න බිල්ඩ් වෙනවා. ඒ කියන්නේ අර යන්න තිබ්බ දැන් මෙතන දැන් බයින් ප්‍රෙෂර් එක ඒ හොඳ තිබ්බ බයින් ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම රිජෙක්ට් වෙලා ඒ හා සමානව ඊටත් වඩා වැඩිය හොඳ සෙලිම් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ඒ සෙලිම් ප්‍රෙෂර් එක ඇති වෙන්න කොයි තැනකද? හොඳ මේ බුලිෂ් මාකට් එකකදීනේ. එතකොට මේ වගේ හොඳ බුලිෂ් වෙන මාකට් එකක බෙයාරිෂ් පැත්තට කියන්නේ හොඳට බයින් ප්‍රෙෂර් එක තියෙන පැත්තකට යන මාකට් එකක හිතා ගන්න බැරි විදිහට සම්පූර්ණයෙන්ම බයර්ස්ලව සම්පූර්ණයෙන්ම කපලම දාලා සෙලර්ස්ලා මෙතන පවර් එකනේ ගන්න. ඒකනේ මෙතන සෙලින් ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ. බයර්ස්ලාගේ පවර් එක හොඳට එන්න ඇවිල්ලා ඒ කැන්ඩල් එකේදීත් හොඳට බය පවර් එක පෙන්නලා නමුත් සම්පූර්ණයෙන් බයර්ස්ලා මෙතනදී අපි කියනවා සැලෙන්ඩර් කරලා දාලා වගේ මොකද වෙන්නේ? සෙලර්ස්ලා පවර් එක ගන්නවා. කියන හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. එතකොට මේ වගේ සෙලිම් ප්‍රෙෂර් එකක් හැදිලා ෂූටින් ස්ටාර් එක රෙසිස්ටන්ට් ලෙවල් එකකදී වගේ හැදෙනවා නම් අපිට ඒ අවස්ථාවේදී මාකට් එකේදී අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මාකට් එක ඒ කියන්නේ පොටෙන්ෂල් ඩිරෙක්ෂන් එක ඩවුන් එක. ඒ කියන්නේ අප් වෙන මාකට් එක රිවර්සල් වෙලා ඩවුන් නේ කියලා රෙසිස්ටන්ට් ලෙවල් එකක් හරියදී අපිට ඩිසිෂන් එකට එන්න පුළුවන්. ඉතින් ඔය කැන්ඩල්ස්ටික් ගැන අපිට කතා කරන්න තියෙන ඔය ටික තමයි අපි මුලින්ම කතා කරා. කැන්ඩල්ස්ටික් එකක් කියන්නේ මොකද්ද? ප්‍රයිස් chart එකක් කියන්නේ මොකද්ද? කැන්ඩල්ස්ටික් එක තියෙන වැදගත්කම මොකද්ද? මම පොඩි රීකැප් එකක් දෙනවා නම් කැන්ඩල්ස්ටික් ඇනලයිස් වල වැදගත්කම තමයි ඇකියුරේට් රිවර්සල් පොයින්ට් එකක් ගන්න පුළුවන්. හොඳම එන්ට්‍රි පොයින්ට් එකක් තීරණය කරන්න පුළුවන්. එතකොට සපෝට් රෙසිස්ටන්ට් වලදී වඩාත් නිවැරදි ප්‍රයිස් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට අපි කැන්ඩල්ස්ටික් ටයිප් ගැන කතා කරා. එතකොට ඒකෙදී අපි ස්ටෑන්ඩඩ් ලයින් තියෙනවා කිව්වා, ඩොජිස් ගැන කතා කරා, මැරබෝසු ගැන කතා කරා, ස්පින් টপ ගැන කතා කරා, හැමර් ගැන කතා කරා, හැංගින් මෑන් ගැන කතා කරා, ඉන්වර්ටඩ් හැමර් ගැන කතා කරා, ෂූටින් ස්ටාර් ගැන කතා කරා. එතකොට අපේ ෆස්ට් එපිසෝඩ් එකෙන් අපි කතා කරා මේ කැන්ඩල්ස්ටික් මාකට් ඇනලයිස් කරද්දී ටෙක්නිකල් ඇනාලිසිස් වලදී වඩාත්ම වැදගත් වෙන කැන්ඩල්ස්ටික් ටයිප්ස් ඒවා කොහොමද අපි වෙන් කරලා හඳුනගන්න කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කැන්ඩල්ස්ටික් වලින් මේ කැන්ඩල්ස්ටික් ද අපි කැන්ඩල්ස්ටික් වර්ග 8ක් විතර කතා කරන්නේ. මේ කැන්ඩල්ස්ටික් වලින් හැදෙනවා කැන්ඩල්ස්ටික් පැටර්න්. ඒ කියන්නේ කැන්ඩල්ස්ටික් දෙකක් හෝ කැන්ඩල්ස්ටික් තුනක්, ඒ වගේ කැන්ඩල්ස්ටික් හතරක්, කැන්ඩල්ස්ටික් ඒ වගේ දෙකක් තුනක් වගේ උපයෝගී කරගෙන හැදෙනවා මාකට් වලදී පොඩි කැන්ඩල්ස්ටික් පැටර්න්. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා මාකට් එකක කොහොමද මේ කැන්ඩල්ස්ටික් පැටර්න් හැදෙන්නේ, මොනවද මේ කැන්ඩල්ස්ටික් පැටර්න් වල නම්, එතකොට අපි මේ වලින් කොහොමද ඩිසිෂන් එකක් ගන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ කැන්ඩල්ස්ටික් වගේම තමයි කැන්ඩල්ස්ටික් ටයිප් වගේම තමයි මාකට් එකක නැත්තම් chart එකක ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න, ට්‍රේඩ් එකකින් එක්සිට් වෙන්න අපිට මාකට් එකේ ඩිරෙක්ෂන් එක අප්ද යන්නේ ඩවුන්ද යන්නේ රිවර්සල් වෙනවද කියලා හරිය ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. තව එක දෙයක් තමයි මෙන්න මේ කැන්ඩල්ස්ටික් පැටර්න් කියලා කියන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කැන්ඩල්ස්ටික් පැටර්න් ගැන කතා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරේ කැන්ඩල්ස්ටික් ටයිප් ගැන. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වගේ ට්‍රේඩින් සම්බන්ධ A to Z knowledge එක ඔයගොල්ලෝ ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් අපේ YouTube channel එක share කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධ අලුත්ම updates දැනගන්න කැමති නම් description එකේ දාලා තියෙන Telegram channel link එකෙන් අපේ Telegram group channel එකට ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන්. ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධව, ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධව, forex සම්බන්ධව, binary සම්බන්ධව සියලු updates ලබා ගන්න. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ඔබ සැමට ජයග්‍රාහී දවසක් වේවා.